ආයිබෝන් අද මාතෘකාව බන්ධනාගාරය සහ පාතාලය. ඉතින් මේ මම මේකට කතා කරන්න හිතුවේ කාරණා කිහිපයක් හින්දා. පළවෙනි එක තමයි සමාජයේ මේ දවස්වල කතා වෙන මාතෘකාවක් තමයි බන්ධනාගාරයේ ඉන්න මේ පාතාල කිරුමන් අතින් ඒ කියන්නේ බන්ධනාගාරයේ ඇතුලේ ඉඳලා බන්ධනාගාරයෙන් පිටතේ ඉන්න සමාජයේ කරන අපරාධ සම්බන්ධව ඒක කුඩු ව්‍යාපාර වෙන්න පුළුවන්, මිනිමැරීම් වෙන්න පුළුවන්, පහර දීමක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙනම ආකාරයේ වංචා කටයුත්තක් මොකක් හරි ඒ වගේ නීති විරෝධී කටයුත්තක් කිරීමක් බන්ධනාගාරය ඇතුළේ ඉඳලා. එතකොට මේ ගොඩාක් ලොකු පාතාල කිරුම ඔක්කොම දැන් ඉන්නේ බන්ධනාගාරය ඇතුළේනේ. හැබැයි බන්ධනාගාරය ඇතුළේ ඉඳලා බොහොම හොඳින් මේ ජාවාරම්, මිනිමැරීම්, තර්ජනය කිරීම, පහර දීම වගේ කටයුතු ඉතා පහසුවෙන් කරගන්න හොඳ නෙට්වර්ක් එකක් ඔවුන්ට තියෙනවා. ඉතින් බන්ධනාගාරයෙන් එළියේ ඉන්න ඔවුන්ගේ හෙන්චයියන් විසින් ක්‍රියාත්මක කරලා තින්නේ බන්ධනාගාරය ඇතුලේ ඉන්න ඒ පාතාලයේ මහා මොලකාරයන්ගේ මහා කෙරුවන්ගේ අධීක්ෂණය යටතේ සිද්ධ වෙන පාතාල ක්‍රියාකාරකම්. ඉතින් මේ පාතාල ක්‍රියාකාරකම් නවත්තන්න අපේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අංශයට බැරිද? මේක මිනිස්සු අහන ප්‍රශ්නයක්. ඒ වගේම අනිත් අහන ප්‍රශ්නේ තමයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බැඳිලා ඉන්න මේ බන්ධනාගාර නිලධාරීන් මේ පාතාල කිරුමන්ට තියෙන බය හින්දා හෝ නැත්නම් මේ පාතාල කිරුමන්ගේ තියෙන සල්ලි කොට්ටිය වලට කෑදරකම හින්දා හරි ඔවුන්ට පහසුකම් සම්පාදනය කරනවාද කියන එක. ඉතින් මෙන්න මේ කාරණා දෙකත් එක්ක බැඳුණු අනිත් කාරණා තමයි රජයට ඇයි බැරි මේ බන්ධනාගාර මීට වඩා ආරක්ෂිත තැනක් බවට පත් කරන්න. ඉතින් අපි මේ කාරණා තුන ගැන සලකලා අපි අද දවසේ කතාව බලමු කොහොමද දිගෑරෙන්නේ කියලා. ඉතින් මේකත් එක්ක මම කතා කරන්න යන්නේ ඊටාම සරල විසඳුම් තුනක් හතරක් ගැන. ඉතින් ඒකත් එක්ක බලමු මේ මම කියන දේ රජයට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කරන්න පුළුවන්ද බැරිද කියලා. ඒ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඒක මේ බන්ධනාගාර ඇතුළේ ඉඳලා එළිය සමාජයේ කරන පාතාර ක්‍රියාකාරකම් නවත්තන්න විශේෂ හේතුවක් වෙයි. පළවෙනි දේ තමයි මේ බන්ධනාගාරය ඇතුලේ ඉන්නකොට බන්ධනාගාරය අපි දන්න විදිහට නම් හිරගේ ඇතුලේ ඉද්දි බිත්ති හතරකට කොට වෙච්ච මිනිස්සෙක් අතේ තියෙන තමන්ට තියෙන ඇඳුම සහ කෑම පිඟාන පමණයි. එතකොට තමන්ගේ කෑම පිඟානට කෑම ටික හම්බ වෙනවා. ඇඳුම ඇඳගෙන ඉන්නවා හැරෙන්න වෙන කිසි දෙයක් ඕන්ට නැහැ. ඕන් ගාල් කරලා තින්නේ ඒ කූඩුව ඇතුලේ. ඉතින් ලංකාවේ බන්ධනාගාර පද්ධතියේ තියෙන අධික තදබදයට හේතුව ලංකාවේ මිනිස්සු වැඩිපුර වැරදි කිරීම. ඉතින් ඒකත් එක්ක අධික තදබදයත් එක්ක මේ සාමාන්‍යයෙන් දෙන්නෙක් ඉන්න පුළුවන් බන්ධනාගාර කාමරේ නැත්තම් ඒ සිර කුටියේ ඉන්නවා 6 දෙනෙක් විතර. ඉතින් ඒ 6 දෙනා අතරේ තියෙන ඒ කුඩා ඉඩක 6 දෙනෙක් වගේ ඉන්න ප්‍රමාණයක් ඉද්දි ඒ ස්ථානයේ එකතු වෙන ඒ බන්ධනාගාර ඒ හිර කූඩුව ඇතුලේ ඉන්න අය එකට එකතු වෙලා වෙනම කල්ලි හදා ගන්නවා. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. මොකද මේ කල්ලි වලින් යම්කිසි කොටසක් කාලයකට පස්සේ අප ලබාගෙන එළියට එනවා. ඒ එළියට ආවම පස්සේ ඇතුලේ ඉන්න කට්ටිය කොන්ත්‍රාත් ක්‍රියාත්මක කරන්න මේ අය සහ අර බන්ධනාගාර ගත වෙච්ච පාතාල කිරුමන්ගේ අහුවෙච්ච නැති තමන්ගේ පාතාල සගයන් එළියේ ඉන්න පාතාල සගයන් භාවිතා කරලා තමයි මේ පාතාල ක්‍රියාකාරකම් කරන්නේ. ඒකට ඔයාලා බලන්න ඇති කොහොමද මේ පාතාල ක්‍රියාකාරකම් බන්ධනාගාරයේ ඇතුලේ ඉඳලා කරන්නේ කියලා. ඒකට යම්කිසි ක්‍රමවේදයක් තියෙන්න ඕන. ඉතින් බන්ධනාගාරය ඇතුලේ ඉඳලා එළියට පණිවිඩය යවන්න නම් ක්‍රමවේද දෙකයිනේ තියෙන්නේ. එක්කෝ බන්ධනාගාරයට එන පුද්ගලයෙක් හරහා පණිවිඩය යවන්න ඕන. නැත්නම් බන්ධනාගාරයේ ඉඳලා දුරකථන ඇමතුමක් ගන්න ඕන. ඉතින් බන්ධනාගාරයට ඔවුන් හම්බෙන්න පුද්ගලයෙක් කරා පණිවිඩයක් යවන්න නම් මාසෙට යම්කිසි සීමිත පිරිසකට පමණයි හම්බෙන්න පුළුවන්. ඒක පවුලේ සමාජිකයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ පාතාලේ තවත් සමාජිකයෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ එන සමාජිකයත් එක්ක යම්කිසි රහස් කටයුතු කතා කරන්න ඊටාම අවම අවස්ථාවක් තියෙනවා. නමුත් ඒවා නොකිරනවාම නෙවෙයි ලංකාවේ බන්ධනාගාරවල. ඉතින් ඒකට විසඳුමක් විදිහට මට දෙන්න පුළුවන්. ලංකාවේ බන්ධනාගාරවලදී මේ රැඳවියන් මූණට මූණ හමු වීම වෙනුවට දුරකථන දෙකක් දෙපැත්තෙන් තියලා අපි ප්‍රිසන් බ්‍රේක් එකේ දැකලා තියෙන්නේ. දුරකථන දෙකක් දෙපැත්තෙන් තියලා ඉන්ටර්කොම් එකක් හදනවා. රැඳවියා සහ රැඳවියා බලන්න එන පුද්ගලයා අතර දුරකථනය හරහා ගනුදෙනු කරගන්න. ඒතර ඔවුන් දෙන්නාව පේනවා. හැබැයි කතා කරන දේ ඇහෙන්නේ දුරකථනය හරහා. ඒතකොට මේ දුරකථන සංවාද අහගෙන ඉඳලා යම් කිසි කටයුතු දෙයක් තියෙනවා නම් අපිට ඒ බන්ධනාගාර නිලධාරීන්ට දැනගන්න පුළුවන්. ඒක එක විදියක්. ඊළඟට බන්ධනාගාර හරහා දුරකථන හරහා මේ සියලු මද්ද්‍රව්‍ය ජාවාරම් ඊට පස්සේ මිනිමැරීම සියලු දේ කරනවා. ඉතින් මේක නවත්තන්න නම් කරන්න පුළුවන්. බන්ධනාගාරය ඇතුළට මේ දුරකථනෙන් එක නවත්ත ගන්න එක. ඒක නවත්තන්න විදිහක් නැහැ. අර මං කිව්වා වගේ බන්ධනාගාරයට එක්කෝ බන්ධනාගාරයෙන් දූෂිත නිලධාරීන් හරහා යම් කිසි ආකාරයකින් සංගවාගෙන ඇවිල්ලා ඒ දුරකථන බාර දෙනවා. එහෙම නැත්නම් බන්ධනාගාරයට ඉහළින් මේ දුරකථන විසි කරනවා. මේ ගොඩාක් බන්ධනාගාර පිහිටලා තින්නේ නගර ආශ්‍රිතව. නැත්නම් යම් කිසි මිනිස් වාසයක් ආශ්‍රිතව. එතකොට ඒ බන්ධනාගාර
මේ භූමියෙන් පිටත ඉඳලා පිසි කරන යම්කිසි මලු මේ පහුගිය දවස්වල හම්බෙන්න පටන් ගත්තා. දුරකථන, SIM කාඩ්, බැටරි, ඊට පස්සේ මුදල්, විවිධාකාරයේ මත්ද්‍රව්‍ය මේ සියලු දේ එක්ක. එතකොට මේ බාහිර සමාජයෙන් මේක එන්නත් පුළුවන්. එහෙම නැත්නම් බන්ධනාගාර නිලධාරීන් හරහා එන්නත් පුළුවන්. මේක නවත්තන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි මේ බන්ධනාගාර අවට සියලුම දුරකථන ජාලා අවහිර වෙන පරිදි ජෑමර් හයි කරන එක. හැබැයි එතකොට බන්ධනාගාරය ළඟම තියෙන ගෙවල් වල ඉන්න මිනිසුන්ටත් මේකින් කරදරයක් ඇති වෙනවා. ඉතින් නමුත් ජෑමර් හයි කරන්න පුළුවන් සමහර තැන්වල හයි කරන්න බෑ. ජෑමර් හයි කරන්න පුළුවන් නම් ඒ පොදු ජනතාවට අවහිරයක් නොවන ආකාරයට ජෑමර් හයි කරලා ඉවරලා මේ දුරකථන සංවාද එළියට යන්න බැරි වෙන විදියට යම්කිසි ක්‍රමවේදයක් හදන්න පුළුවන්. ඒ වගේම බන්ධනාගාරය ඇතුළට එන එක නවත්තන්න සියලු දෙනාම මෙටල් ඩිටෙක්ටරයක් හරහා ඇවිල්ලා තමන්ගේ තියෙන මොකක්ද ඒකට කියන්නේ සියලුම දේවල් බන්ධනාගාරයට ඇතුළු වෙද්දී ඒවා නිෂ්කාශනය කරලා කියන්නේ මොකක්ද ඒකට කියන්නේ පෙන්눔 කරලා එන්න ඕනේ. එතකොට අනවශ්‍ය දේවල් බන්ධනාගාර රැඳවියන්ට ලබා දීම නවත්තන්න පුළුවන්. ඊළඟට අනිත් කාරණාව තමයි මේ බන්ධනාගාරයට පිටතින් දේවල් විසිකරන එක සහ බන්ධනාගාරය ඇතුළේ මේ ජෑමර් හයි කරාම බාහිර සමාජයට අවහිරතාව මගේ අර ගන්න නම් අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි ටිකක් දුෂ්කර පැත්තක මිනිස් වාසයට ටිකක් දුර ඉඩ තියෙන තැනක ටිකක් ලොකුවට බන්ධනාගාරයේ මේ රැඳවියන් රඳවා ගන්න යම්කිසි පහසුකමක් හදන්න පුළුවන් නම් අර අඟුණකල පැලැස්ස වගේ. එතකොට වෙන්නේ බාහිර සමාජයේ කට්ටියට ඇවිල්ලා කිසිම දෙයක් විසි කරලා මේ කියන බන්ධනාගාරයේ ඉන්න පාතාල කෙරුමන් අතට එක ද්‍රව්‍ය මුදල් මත්ද්‍රව්‍ය සහ මේ දුරකථන ලබා දීම නවත්තන්න පුළුවන්. ඒ වගේම මෙටල් ඩිටෙක්ටර්ස් වගේ අර දේවල් ගෙනල්ලා මේ දුරකථන බන්ධනාගාරයට ඇතුළු වෙව නවත්තන්නත් පුළුවන්. ඒ වගේම බන්ධනාගාරයේ භූමිය තුල ජෑමර් හයි කරන්නත් පුළුවන්. මේ ආකාර තුනෙම නැවතුවොත් ඔන්න බන්ධනාගාරය ඇතුළේ ඉඳලා එළියේ පුළුවන් මෙහෙයවීම් කටයුතු නතර වෙනවා. ඊළඟ කාරණාව තමයි මේ බන්ධනාගාර නිලධාරීන් මේ අධිකරණ කටයුතු සඳහා හෝ නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා මේ බන්ධනාගාරයේ නිලධාරීන් සමග මේ රැඳවියන් එළියට අරන් ගිහිල්ලා ආයුධ පෙන්වන්න එක්ක අරන් යනවා. එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය තියෙන තැන් බලන්න එක්ක අරන් යනවා. ඉතින් මේ ගියන් පස්සේ වෙඩි හුවමාරුවල් සිද්ධ වෙලා කට්ටිය මැරෙනවා. මේ ළඟම උදාහරණ තමයි මාකන්දුරේ මදුෂ්මිය යාම. ඊට කලින් පොලිසියේ ඉඳලා ආයුධ පෙන්වන්න ගිහිල්ලි වෙලා යම් කිසි අකරතැබ්බ ගොඩක් වෙලා රැඳවියන් නැත්නම් සැකකරුවන් කීප දෙනෙක් මිය ගියා. එහෙම මරා දමන්න ලංකාවේ නීතිය අනුව කිසිම හැකියාවක් නැහැ. එතකොට මේ නිලධාරීන් ඒ කරන වැඩේදී සමහරලාට හිතාමතා කර මරා දැමීමක් වෙන්න පුළුවන්. ඒක සමාජයෙන් හිතන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම මේ වගේ ගැටුමක් ඇති වෙලා වෙච්ච මරා දැමීමක් වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණා දෙකම නවත්තන්න පුළුවන් තව එක ක්‍රමයක් තමයි ඔයා දැකලා ඇති අර අපේ සාමාන්‍යයෙන් බයිසිකල් වල යන කට්ටිය එහෙම නැත්නම් ඔය විනෝද ක්‍රීඩාවල නිරත වෙන කට්ටිය හැම වෙලෙම කැමරාවක් පාවිච්චි කරනවා ඒවා රෙකෝඩ් කරගන්න. ඉතින් මේ යන අවස්ථාවකදී මම කියන්නේ හැම පොලිස් නිලධාරියට මේ බන්ධනාගාර නිලධාරියට මේ කැමරාවක් ලබා දිය යුතුයි කියලා. සාමාන්‍යයෙන් තමන්ගේ මේ කොලර් එකට පොඩ්ඩක් පැත්තකින් වෙන්න ෂෝල්ඩර් එකේ නැත්නම් මේ උරහිසේ රඳවන්න පුළුවන් කැමරාවක් රඳවගෙන මේ යන මෙහෙයුමදී ඒ රැඳවියාව යම්කිසි ආරක්ෂිත ස්ථානයක තියලා මේ නිලධාරීන්ට යන්න පුළුවන් මේ කැමරාව ඔන් කරගෙන. එතකොට ඒ ප්‍රැඳවියාට කියන්න පුළුවන් කැමරාවෙන් එන වීඩියෝ එක රූප දිහා බලලා අන්න අහවල් ස්ථානේ කුඩු තියෙන අහවල් ස්ථානේ මෙහෙම තියෙනවා මෙහෙම තියෙනවා කියලා කියන්න. ඊළඟට ඒ රැඳවියා කියන ඕනම තැනකට මේ නිලධාරියාව යවන්න පුළුවන්. එතකොට මේ රැඳවියන්ට වෙඩි කාලා නැහින්න වෙන්නේත් නැහැ. අවශ්‍ය දේවල් හොයාගන්න මේ වෙඩි හෝමාරු ඇති වෙන්නේත් නැහැ. අනිත් එක රැඳවියෙක් නැති හින්දා විශාල පිරිසක් අරන් ගිහිල්ලි වෙලා ආරක්ෂාව දෙන්න අවශ්‍යත් නැහැ. තමන්ට ඒ අවශ්‍ය නියමිත නිලධාරීන් පිරිස විතරක් රැගෙනගෙන ඒ අවශ්‍ය මෙහෙයුම කරන්න අදාළ නිලධාරීන්ට හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ කාරණා කීපයක් එක ගත්තම බන්ධනාගාරයේ ඉන්න පාතාල කෙරුමන්ගේ ඒ කියන්නේ ඔවුන් මේ අයුතු ආකාරයෙන් මියෑම වළක්වා ගන්නකත් කරන්න පුළුවන්. ඒ වගේම බන්ධනාගාර නිලධාරීන් හෝ පොලිස් නිලධාරීන් මේ වෙඩි ප්‍රහාර වලට ලක් වෙලා මිය යාම හෝ තුවාල ලැබීම වළක්වා ගන්නත් පුළුවන්. ඉතින් මම මේ කිව්ව කාරණා ඊටම සරල කාරණා කිහිපයක්. මේවට හැබැයි වියදම් ටිකක් දරන්න වෙනවා. මොකද අලුතෙන් බන්ධනාගාරයක් රීලොකේට් කරනවා කියන එක ලේසි කාරණාවක් නෙවෙයි. අලුතෙන් මේ උපකරණ ගේනවා කියන එක ලේසි කාරණාවක් නෙවෙයි. නමුත් මේ යන විදියට ලංකාවේ බන්ධනාගාරව ගත වෙලා ඉන්න මිනිස්සු හරහා මේ වගේ අපරාධ රැල්ලක් නැවත ඇති වෙගෙන යනවා නම් බන්ධනාගාරයේ ඇතුළේ ඉඳලා මෙහෙවන ඒක නැවැත්විය යුතුයි. ඒ වගේම බන්ධනාගාරය ඇතුළේ කියන්නේ බන්ධනාගාරයට ගිය මිනිස්සෙක් ආයේ එළියට එනවා කියන්නේ විශ්වවිද්‍යාලයකට ගියා සමානයි. මොකද බන්ධනාගාරයට යන අහිංසක මිනිස්සයාත් එළියට එන්නේ උපාධියක් ලබාගත් ශිෂ්‍යයෙක් වගේ බන්ධනාගාරයේ ඉන්න සියලුම අපරාධකාරයන්ගේ දැනුම උකහාගෙන නරක නපුරු මිනිස්සෙක් කියනවා නෙමෙයි මම. නමුත් ඒ උන්ගේ දැනුම උකහාගෙන උන්ට ඕනෑම අවස්ථාවකදී ඒ වැරද්ද නැවත ඊට වඩා කලින් කරාටත් වඩා හොඳින් සංවිධානාත්මකව කිරීම සහ ඒ කලින් කරාට තිබ්බ කලින් කරලා බන්ධනාගාර ගත වෙන්න තිබ්බ
තමන්ගේ තිබ්බ තනි හෝ තමන් තව කීප දෙනෙක් එක්ක එකතුලා කරපු යම්කිසි අපරාධ කටයුත්තට වඩා බොහොම සංවිධානාත්මකව ඒ අපරාධ කල්ලි වලටම සම්බන්ධ වෙලා වැඩ කරගෙන යාමේ හැකියාව තියෙනවා. ඉතින් මේ අවධානය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ රජයේ අනිකුත් ආරක්ෂකාංශය සම්බන්ධව තීන්දුව తీරන ගන්න අයට මෙන්න හොඳ අවස්ථාවක් මම කියපු කාරණා ටික සලකලා බලලා ලංකාවේ බන්ධනාගාරවල ආරක්ෂාව මීට වඩා තහවුරු කරන්න ඒ වගේම බන්ධනාගාරවල සිට මේ පාතාලයේ මෙහෙයුම නතර කරන්න යම්කිසි උත්සාහයක් මම මේ කියපු කාරණා වලින් ගන්න පුළුවන්. ඒකින් මේ සමාජයේ සුරක්ෂිතභාවයත් බන්ධනාගාරවල රැඳවියන්ගේ සුරක්ෂිතභාවයත් දෙකම ආරක්ෂා කරලා රටටත් සමාජයටත් යහපත් මේ සාමකාමී පරිසරයක් ලබා දෙන්න හැකියාව ලැබෙයි කියලා මම හිතනවා. ඉතින් අද කතාව මම කතා කරේ බන්ධනාගාරය ගැන. ඉතින් මේ වගේ තවත් මාතෘකාවක් මම ඔයාලට ආයේ දවසක අරන් එන්නම්. ඉතින් මේ මම කතා කරපු දේ හොඳයි වටිනවා කියලා හිතනවා නම් මේකට කමෙන්ට් කරන්න, මේකට ලයික් කරන්න. ඒ වගේම මේ ගැන අපි කතා බහක් ඉස්සරහට ඇති කරගමු මේ YouTube වීඩියෝ channels වලින්. ඒ වගේම මේක වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිත් අයට බලන්න කියලා හොඳයි කියලා හිතනවා නම් මේක share කරන්න. දිගටම මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් ගිහින් එන්නම්. ආයේ දවසකදී අලුත් මාතෘකාවකින් හම්බෙමු. සුබ දවසක්.